අයිබෝන් පෑබර අනාගතයකට ආසිරිපතමින් අදත් මම දසත ප්‍රොඩක්ෂන් YouTube channel එකත් සමග ඔබ සමග සම්බන්ධ වන්නේ මාර්තු මාසයේ පළමු සති දෙක පිළිබඳව විශේෂයෙන් සතියේ ලග්න පලාපල විදියට අපිට මේ හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ සතිය පළවෙනි සතිය හා දෙවෙනි සතිය සම්බන්ධ කරගෙන ගොඩනගා ගන්නා වූ පලාපල විස්තරයකින් ඔබව දැනුවත් කරන්නට තමයි මේ සූදානම. ඉතින් අපි බලමු මේ නිසා මාර්තු මාසයේ මුල් සති දෙක තුල සිදුවන විශේෂ ජ්‍යොතිෂමය කරුණු කාරණා මොනවාද කියන එක. විශේෂයෙන් පළමු සති දෙක තුල අපිට ග්‍රහමාරු දෙකක් සිදු වෙනවා. විශේෂයෙන් බුධ ග්‍රහයා මාර්තු මාසයේ 6 වෙනිදා කුම්භ රාශියට පිවිසෙනවා. ඊට අමතරව සූර්යයා මාර්තු මාසයේ 15 වෙනිදා ප්‍රවිෂ්ඨ වෙනවා මීන රාශියට. සංක්‍රාන්තිය සිදු කරනවා මීන රාශියට. ඉතින් මුල් සති දෙක තුල ඔය ග්‍රහමාරු දෙක අපිට විශේෂ වශයෙන් සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපිට ග්‍රහ යුද්ධ දෙකක් සිදු වෙනවා මාර්තු මාසයේ මුල් සති දෙක තුල. ඉතින් මාර්තු දෙවෙනිදා අඟහරුගේ සහ සිකුරුගේ ග්‍රහ යුද්ධයක් සිදු වෙනවා. ඉතින් එයින් ජය හිමිවන්නේ අඟහරු ග්‍රහයාට. ඉන් අමතරව තවත් ග්‍රහ යුද්ධයක් සිදු වෙනවා මාර්තු මාසයේ 6 වෙනිදා. 6 වෙනිදා සිදුවන ග්‍රහ යුද්ධයත් අඟහරු ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා හතරමයි සිදුවන්නේ. එයිනොත් ජය හිමිවන්නේ අඟහරු ග්‍රහයාට. ඉතින් ඊට අමතරව අපි ගත්තොත් විශේෂ යෝග මොනවාද කියන එක අපේ විශේෂ වැඩ කටයුතු ආරම්භය සඳහා සහ අපේ එදිනෙදා ජීවිතයේ අපේ සාර්ථකත්වය උදෙසා යම් කිසි කාර්යයන් සිදු කරනවා නම් වඩා ශුභඵල ගෙනලා දෙන යෝග මොනවද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් කේවල සිද්ධි යෝගයක් අපිට හඳුන ගන්න වෙන පුළුවන් වෙන මුල් සතිය දෙක තුලදී මාර්තු මාසයේ 5 වන ශනි දිනේදී. ඉතින් මේ ශනි දිනේදී සිකුරාදා දිනය අයත් වෙන්නේ ශනි දිනයක් වුණත් උදෑසන හිරු උදාව දක්වා පවතින්නේ සිකුරාදා දිනය. ඒක ජ්‍යොතිෂින් වශයෙන් අපි සලකන්නේ යම් හිරු උදාවක සිට ඊළඟ හිරු උදාව දක්වා ඒ දිනය අදාළත්වයේ පවතිනවා. ඉතින් 5 වෙනි ශනි දිනය වුණත් එදා දවසේ හිරු උදාව වෙන්නේ 6:22 දක්වා. ඉතින් මේ 6:22 දක්වා ඇත්ත වශයෙන්ම සිකුරාදා දිනයට තමයි ජ්‍යොතිෂම් වශයෙන් වළංගුතාවය පවතින්නේ, හිමිකාරීත්වය තියෙන්නේ. ඉතින් මේ සිකුරාදා දිනයට රේවති නක්ෂත්‍රය යෙදුනොත් විශේෂ යෝගයක් යෙදෙනවා. ඒ කේවල සිද්ධි යෝගය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කේවල සිද්ධි යෝගය 5 වෙනිදා අලුයම 1:51 සිට උදෑසන 6:22 ඉරු උදාව දක්වා පවතිනවා. ඉතින් අලුයම ඔබට යම්කිසි වැඩකට ආරම්භය පිණිස මේ කාලේ භාවිතා කරන්න පුළුවන්. පංචාංගය සුද්ධ නැතත් ජ්‍යොතිෂ පත පොතේ සඳහන් වන්නේ පංචාංගය සුද්ධ නැතත් ඔබගේ වැඩ කටයුතු කාර්යඵලය කාර්ය සිද්ධිය ඇති කරලා දෙන ඉතා විශේෂ යෝගයක් විදිහට තමයි මේ කේවල සිද්ධි යෝගය හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉන් අමතරව තව විශේෂ යෝගයක් යෙදෙනවා. රවි ග්‍රහයා පුෂ නක්ෂත්‍රය භාවිතා කරන ඇසුරු කරමින් යෙවන දිනය අපිට ගන්න පුළුවන් විශේෂයෙන් රවි පුෂ්කර යෝගයක් විදිහට. ඉතින් ඉරිදා දිනයක පුෂ නක්ෂත්‍රය යෙදෙනවා නම් මේ යෝගය යෙදෙන ලෙස තමයි ජ්‍යොතිෂ පත පොතේ සඳහන් වන්නේ. ඉතින් ඉරිදා දිනයක් විදිහට අපිට 13 වන ඉරිදා දිනය පුෂ නක්ෂත්‍රය යෙදෙනවා. ඉතින් පුෂ නක්ෂත්‍රය රාත්‍රී 8:05 සිට පසුදා ඒ කියන්නේ 14 වෙනිදා උදෑසන 6:19 දක්වා යෙදී පවතිනවා. ඉතින් මේ අවස්ථාවත් අපිට විශේෂ ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මාර්තු මාසයේ මුල් සති දෙක තුලදී අපිට හඳුනා ගන්න පුළුවන් රාහු සහ කේතු ග්‍රහයාට මැදිව අනිකුත් සීලුම ග්‍රහයන් එක් පසෙකට ගමන් කරන කාලය තුල අපි කාල සර්ප යෝගය උදා කරනවා. ඉතින් මාර්තු මාසයේ මුල් සති දෙක තුලදී විශේෂයෙන් පළමු වෙනිදා සිට 11 වෙනිදා දක්වා කාල සර්ප යෝග තත්ත්වය උදා කරනවා. 11 වෙනිදාන් පසු චන්ද්‍රාදිත්‍ය යෝගයක් වැනි තත්ත්වය තමයි උදා කරන්නේ. ඊට අමතරව අපිට විශේෂයෙන් සඳුගේ ගමනත් සමග විමසීමේදී නවම් මාස අමාවක දිනය උදා වෙනවා මාර්තු මාසයේ දෙවෙනි බදාදා දිනයේදී. ඉතින් ඔය තමයි මාර්තු මාසයට යෙදෙන විශේෂ ජ්‍යොතිෂමය સિદ્ધාන්ත ටික. අපි බලමු මාර්තු මාසයේ මේ පළවෙනි සති දෙක තුලදී ඔබගේ ලග්න වලට කොහොමද බලපෑම සහ ජ්‍යොතිෂමය වශයෙන් ඔබ කළ යුතු වත්පිළිවෙත් සහ ශාන්ති කර්ම මොනවාද කියන එක. මේෂ ලග්නෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් සති දෙක තුලදී ඔබට විශේෂයෙන් ඔබගේ
ලග්නාධිපති ග්‍රහයා අඟහරු ග්‍රහයා 10 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි සෙනසුරු ග්‍රහයත් එම ස්ථානයේම අධිපති ග්‍රහයා විදිහට තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ මකර රාශියේ තමයි මේ ග්‍රහ සුසංයෝගය සිද්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන් මෙතනදී අඟහරු ග්‍රහයා කුජ ග්‍රහයා උච්ච බලයෙන් තමයි දාවන්නේ පසු වෙන්නේ. සෙනසුරු ග්‍රහයාත් සුවක්ෂේත්‍ර බලයෙන් තමයි දාවන්නේ පසු වෙන්නේ. මේ හරහා ඔබගේ ලග්නයට සාපේක්ෂව 10 වෙනි කියන්නේ ඔබගේ කේන්ද්‍ර ස්ථානයක්. ඉතින් මේ කේන්ද්‍ර ස්ථානයේ මේ ග්‍රහයෝ දෙන්න බලවත් වීම නිසා ඔබට රුචක යෝගයත් ශෂ කියන පංචමහා පුරුෂ යෝග දෙකත් උදා වෙනවා. ඒ නිසා ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යාපත පවත්වා ගැනීම ඔබේ එඩිතරව වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙනවා. පිරිස් බලය සහිතව වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. භූමිය සම්බන්ධ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ජවයකින් උද්‍යෝගයකින් ඔබගේ රැකියා කටයුතු වෘත්ති කටයුතු යෙදෙන්න පුළුවන් පරිසරයක් ඔබට හදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ මාර්තු මාසයේ මුල් සති දෙක තුල පිළිබඳව අපි විමසුවොත් විශේෂ කාරණා විදියට ඊට අමතරව 15 වෙනිදා අපි කිව්ව කතා වුණා සූර්යා මීන රාශියට ප්‍රවිෂ්ඨ සංක්‍රාන්තිය සිද්ධ වෙනවා. ඒ නිසා එතකන් කුම්භ රාශිය ගත කරන්නේ. ඉතින් මේ කුම්භ රාශිය ගත කරන කියන්නේ ඔබගේ කේන්දරයේ 11 වෙන්න නිවේදනය කරනවා. ඉතින් මේ 11 වෙන්න හරහා ඔබට ආදායම් උපයන්න පුළුවන් නව මාර්ග ඇති කරගන්න පුළුවන් හැකියාවක් පවතිවි. ඉතින් ධනය බලය වර්ධනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අනුව පළවෙනි සති දෙක තුලදී ඔබගේ වෘත්තීය සහ ආදායම් යන ක්‍රියාකාරී දේවල් වල විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතනදී අපිට ඔබට කර හැකි ශාන්ති කර්ම මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 8 වෙන්නේ මේ වෙනකොට ගත කරනවා කේතු ග්‍රහයා. ඒ නිසා අපිට පුළුවන් ඝන දෙවියන්ට වැඳුම් පිදුම් කරන්න. එහෙම නැත්නම් කෙසෙල් වෘක්ෂයකට සාතු කිරීම වැනි ක්‍රියාමාර්ගවල යෙදීම හරහා යම් කේතු ග්‍රහයකින් එළඹිය හැකි අපලයකින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබට පවතිනවා. තවත් විශේෂ කාරණයක් මතක් කරන්න කැමතියි. මොකද ඔබේ ලග්නාධිපති ග්‍රහය අඟහරු ග්‍රහය 10 වෙන්නේ තැන්පත් වීම දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා ඔබ දකුණු දිශාවට මුහුණලා කරන වැඩ කටයුතු වලදී විශේෂ ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔබගේ සාර්ථකත්වයේ දියුණුව උදෙසා නව ආරම්භයන් උදෙසා ඔබ දකුණු දිශාව මුල් කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් විශේෂ වැඩ කටයුතු වල විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් ජයග්‍රහයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ආශිර්වාද මේ මාර්තු මාසයේ මුල් සති දෙක තුනදී නිර්මාණය වෙලා තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් සති දෙක පිළිබඳව අපි කතා කරොත් මෙතනදී මේ අවුරුදු එකමාර තුලදී අපි ඔබගේ ලග්නයේ ගතව රාහු ග්‍රහයා තැන්පත් සිටියා. ඉතින් ඒ අනුව නිරන්තරයෙන් ඔබට අත්වැරදීම් වැනි සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පැවතුණා. සමහරක් වෙලාවට ඔබගේ තීරණ ගන්න චංචල තීරණ පවතින්න පුළුවන්. ඉක්මනින් වෙනස් වෙන තීරණ පවතින්න පුළුවන්. ඉතින් මේ ස්වභාවය මේ සති දෙකකට වළංගුතාවයක් පවතිනවා. කෙසේ නමුත් ඔබගේ කේන්දරයේ 10 වෙන්නේ රවි ග්‍රහයා තැන්පත්ව ඉන්නවා මේ සති දෙක තුලදී 15 වෙනිදාන් පසුයි 11 වෙනිදාට ප්‍රවිෂ්ඨ වන්නේ රවි ග්‍රහය. ඉතින් මේ 10 වෙනි තැන්පත් වෙන කාලය තුලදී ඔබගේ රවි ග්‍රහයා දිග්බල ස්වභාවයක් පසු වෙනවා. ඉතින් ඔබට නැගෙනහිර දිශාව මුන්නලා ඔබගේ වෘත්තීය කටයුතු ආදායම් උපයන වැඩ කටයුතු සහ නව ආරම්භයන් පිණිස ඔබ කරන්නා වූ වැඩ කටයුතු වලදී නැගෙනහිර දිශාව මුල් කරගෙන ඔබ වැඩ කටයුතු කරනවා නම් රවි ග්‍රහයාගේ ඒ විශේෂ ආශිර්වාදයේ සමග ඔබට වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා හරව ගන්න පුළුවන් නව ශක්තියක් ආශිර්වාදයක් ග්‍රහ මණ්ඩලය හරහා විශ්වය හරහා ඔබට උදා කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා වෘෂභ ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් සති දෙක තුලදී ඔබගේ පලාපල පිළිබඳ විමසොත් විශේෂයෙන් ඔබගේ යෝගකාරක ශනි ග්‍රහයා නම් වෙන්න තැන්පත් වීම හරහා ඔබගේ පෙර පින වාසනාවට සහිතව ඔබට ඔබගේ වැඩ කටයුතු වඩා සඵලතාවයකින් කරන්න පුළුවන් කාර්යඵලයකින් කරන්න පුළුවන් ආශිර්වාදයක් ඒ හරහා නිර්මාණය කරලා දෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරයේ ඔබගේ සෞභාග්‍ය ධර්මතාවය ගැන නිවේදනයක් තියෙන මේ ශනි ග්‍රහයා එම ස්ථානෙම තැන්පත් වීම හරහා කොහොම නමුත් අන් අය වෙනුවෙන් ඉදිරිපත් වෙන ස්වභාවය අන් අය වෙනුවෙන් උන්ට ජීවමය බලයක් දෙන්න පුළුවන් හැකියාවක් මේ කාලය තුලදී ඔබට යම් නිවේදනයක් එනවා. ඒ නිසා අන් අයගේ අසාධාරණ දුකේදී සැපේදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ස්වභාවයක් ඔබ තුල නිරූපිත වේවි. ඉතින් කොහොම නමුත් අපිට ශාන්ති කර්මයක් විදිහට අර විශේෂයෙන් මම සැලකේ පෙන්වා දුන්න නැගෙනහිර දිශා බලා කරන වැඩ කටයුතු වල මූලිකත්වයක් දෙනවා නම් ඒ සාර්ථකත්වය උදෙසා කටයුතු කරන්න පුළුවන්. මෙතනදී අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න පුළුවන් කේතු ග්‍රහයා 7 වෙනි තැන්පත් වීම හරහා යම් කිසි මට්ටමකට ඔබගේ එතන කේතු ග්‍රහයා එම කාර්ක ගුණේ නසන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඝන දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම කෙසෙල් වෘක්ෂයකට සාතු කිරීම වැනි ක්‍රියාමාර්ග වලට යොමු වීම හරහා එයි
අත්මි දෙන්න පුළුවන් හැකියාවක් ආශිර්වාදයක් ශාන්ති කර්මයක් විදිහට භාවිතා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. මිථුන ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් සති දෙක තුලදී ඒ කියන්නේ මාර්තු මාසයේ පළමු වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින වකවානුව තුලදී ජ්‍යොතිෂීය වශයෙන් ඔබට බලපෑම් කරන්නේ කෙසේද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 6 වෙනිදා අපි කිව්වා රාශි මාරුවක් සිදු කරනවා. ඉතින් මේ රාශි මාරුව කරන තාක්කල් ඔබගේ කේන්දරයේ 8 වෙනි ස්ථාන තමයි තැන්පත් වෙන්නේ. ඒ නිසා ඔබ ගන්නා වූ තීරණවලදී තරමදුරට සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබගේ වැඩ කටයුතු ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය අඩාල වෙන මට්ටමේ තීරණ සහ සිදුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා මේ 6 වෙනිදා දක්වා කාලය තුලදී. ඉන් අමතරව අපි කතා කරොත් ඔබගේ රවි ග්‍රහයා ඔබගේ ආත්මය නිවේදනය කරන ග්‍රහයා ඔබගේ ධර්මතාවය නිවේදනය කරන නම වැන්නේ තැන්පත් වීම නිසා යම් කිසි මට්ටමක ආගම දාමට ලැබි ස්වභාවයක් නිවේදනය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා 15 වෙනිදා දක්වා දින වකවානුව තුලදී. ඔබගේ බාධක ග්‍රහයා විදිහට හඳුනා ගන්න ගුරු ග්‍රහයාද මේ නම වැන්නේ තැන්පත් වීම හරහා ඔබගේ වාසනාවට ඔබට සිදුවෙන සිදුවීම් කෙරෙහි යම් බලපෑමක් මේ කාලය පුරාටම සිදු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා යම් කිසි වාසනාවට සිදුවෙන වැඩවලදී ඒට බාධා සහ කරදර දුෂ්කරතා ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ සති දෙක තුලදීත් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. කොහොම නමුත් 9 වෙනිදාට තවත් අධිපතිත්වයක් පවතිනවා රාහු ග්‍රහයාට. ඉතින් මේ රාහු ග්‍රහයා 12 වෙනිදා තැන්පත් නිසා ඔබ පසුගිය කාලය පුරාම ඔබ විදේශගත වීමකට හෝ ගෙදරින් තරමදුරට ඈත පදිංචියකට යන්න බලාපොරොත්තු වෙමින් හිටියානම් ඒ සඳහා මේ සති දෙක තුලත් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිසරයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට ශාන්ති කර්ම විදියට විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 8 වෙනිදා තැන්පත් වීම නිසා බුධ ග්‍රහයාට අවශ්‍ය ශාන්ති කර්ම පිණිස දෙවි දේවතාවුන් වන්දනාමාන කරනවා නම් ඒ සඳහා විෂ්ණු දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම ප්‍රශස්ත වන්දනාමානයක් වෙතට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් ගිතෙල් පානක් උතුරු දිශාවට දැල්වා විෂ්ණු දෙවියන් සිහි කරලා සිදුවිය හැකි බුධ ග්‍රහයෙන් සිදුවිය හැකි විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයට සිදුවිය හැකි අපලයක් වේ නම් මේ මිදෙන්න පුළුවන් ආශිර්වාදය පතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය කාලේ පුරාම මිතුන් ලග්න හිමියන්ට ලග්න අෂ්ටමයේ රාශියක පැවතුණා. ඉතින් මේ ලග්න අෂ්ටමයේ රාශියකෙන් මිදෙන්න පුළුවන් විෂ්ණු දෙවියන්ට වන්දනාමාන කිරීම හරහා එතනදී නම් සෙනසුරාදා දිනයකදී තමයි බටහිර දිශාවට ගිතෙල් පානක් දැල්වන්න වෙන්නේ. ඒ සෙනසුරු අපලයට අර කලින් මම මතක් කරේ ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 8 වෙනිදා තැන්පත් වීම නිසා සිදු කළ යුතු ශාන්ති කර්මයක්. කටක ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් දින 15 තුලදී ජ්‍යොතිෂින් වශයෙන් සිදුවන දේවල් මොනවාද කියන එක සැලකිලිමත් වුණොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා සඳු ග්‍රහයා වෙනවා. ඉතින් මේ සඳු ග්‍රහයා අපි දන්නවා නිරන්තරයෙන් රාශි මාරුවක් සිදු කරනවා. ඒ නිසා විශේෂයෙන් ඉතින් මේ දින කීපය තුල විශේෂයෙන් අපි දන්නවා මම මුලදිත් මතක් කරා මාර්තු මාසයේ පළමු වෙනිදා සිට 11 වෙනිදා දක්වා කාලසර්ප යෝගයක් පවතිනවා. ඉතින් මේ කාලසර්ප යෝගයෙන් මිදෙන්නේ 11 වෙනිදාන් පසුවයි. ඉතින් 11 වෙනිදාන් පසුව චන්ද්‍රාදීත්‍ය යෝගයක් උදා කරනවා. විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති සම්බන්ධව මුල් වෙච්ච යෝගයක්. මොකද රාහු සහ කේතු ග්‍රහයන් අනිත් ග්‍රහයෝ ටික මැදිව සිටියත් සඳු ග්‍රහයයි මිදිලා තනියම වාසය කරන්න එළඹෙනවා. ඉතින් ඒ කාලය තුල සඳු හරහා ඔබගේ ලග්නයේ යම් බලවත් වීමක් සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කොහොම නමුත් විශේෂයෙන් ඔබගේ 7 වෙන්නේ සෙනසුරු ග්‍රහයත් හංගහරු ග්‍රහයත් බලවත්ව තැන්පත් වීම හරහා පංචමා පුරුෂ යෝග දෙයක් ඇති කරලා තිනවා. ශෂ කියන මහා පංචමා පුරුෂ යෝගයත් රුචක කියන යෝගයත් යන යෝගයන් දෙක. ඉතින් මේ හරහා ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා ඔබගේ ධනය බලය වර්ධනය කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි සෙනසුරු ග්‍රහයා 7 වෙනි තැන්පත් වීම දිග්බල ස්වභාවයක් උදා කරනවා. ඉතින් මේ සති දෙක තුලදීත් ඔබට විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. මේ දිග්බල ස්වභාවය නිසා ඔබට බටහිර දිශාව මුල් කරගෙන යම් කිසි දේවල් වැඩ කටයුතු නව ආරම්භයන් කරන්න පුළුවන් නම් ඒ සඳහා විශේෂ දියුණුවක් අපිට සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා බටහිර දිශාවට මුල් වී ඔබ කරන්නා වූ වැඩ කටයුතු වලදී. ඊට අමතරව ගත්තොත් බුධ ග්‍රහයා 8 වෙනිදාට පැමිණෙනවා. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙන්නේ අධිපති ග්‍රහයා. ඉතින් මේ ඒ හරහා ඔබට විපරිත රාජයෝග තත්ත්වයක් උදා කරනවා 6 වෙනිදාන් පසු දිනවලදී. 6 වෙනිදා සිට විශේෂයෙන් 15 වෙනිදා දක්වා දිනවලදී ඒ හරහා ඔබට ඔබගේ වැඩ කටයුතු අන්න
අයගේ අසාර්ථකත්වයන් හමුවේ පවා ඔබගේ සාර්ථකත්වය නිරන්තරයෙන් පවත්වා ගන්න පුළුවන් ආශිර්වාදයක් ගෙන එන තත්ත්වයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් විශේෂයෙන් බාධක ග්‍රහයා සිකුරු ග්‍රහයා 7 වෙනියේ තැන්පත් වීම හරහා යම්කිසි මට්ටමකට ඔබට හවුලේ වැඩ කටයුතු වලදී යම් බාධා ඇති කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හංගහරු ගායත් එම ස්ථානයේ මරණකාරක ස්වභාවයෙන් ඉන්න නිසා ඔබට අහුලේ කරන වැඩ කටයුතු වල යම් බාධාකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මට ශාන්ති කර්ම විදියට ඔබට ලබා දී හැකි වන්නේ සිකුරු ග්‍රහයා හරහා යම් අපලයක් වේ නම් ගිනි කොන දිශාවට මුල් කරගෙන ගිතෙල් පානක් දැල්වලා සිකුරු ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපල වලින් මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් පතන්න පුළුවන්. ඒ සඳහා කරඳ වෘක්ෂයකට සාතු කිරීම සිකුරාදා දිනකදී කිරීම වැනි දේවල් වලට යොමු වෙලා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. අඟහරු ග්‍රහයාගෙන් යම්කිසි අපලයක් වේ නම් මේ සඳහා අපිට පුළුවන් දකුණු දිශාවට ගිතෙල් පානක් දැල්වලා අඟහරු ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් මේෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාදයක් පතන්න. ඒ සඳහා අපිට පුළුවන් කොළොන් වෘක්ෂයකට සාතු කිරීම වැනි ක්‍රියාමාර්ග වලට නිරත වීම හරහා පැමිණිය හැකි අපලයක් වේ නම් ඒ මිදිලා ඔබගේ වැඩ කටයුතු අඩාල නොකර ඔබගේ දියුණුව එකලෙස පවත්වා ගන්න පුළුවන් ආශිර්වාදයක් විශ්වය හරහා බලාපොරොත්තු වන්නට. සිංහ ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 15 වෙනිදා දක්වා ඔබගේ කේන්ද්‍රයේ 7 වෙනියේ තැන්පත් වෙලා ඉන්නවා. 15 වෙනිදා පසු 8 වෙනිදාට සංක්‍රාන්තිය සිදු කරනවා. ඉතින් 7 වෙනියේ තැන්පත් වීම හරහා ඔබගේ යම් කිසි මට්ටමක ඔබගේ පෞරුෂත්වයේ යම් හඩුවක් පාඩුවක් සිදු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පෞරුෂත්වයට හානිදායක සිදුවීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබ ගන්නා වූ තීන්දුව తీරන වලදී තරමදුරට සැලකිලිමත්ව ගන්නවා නම් එය වඩා හොඳ වෙනවා. ඔබගේ අනාගත වැඩ කටයුතු අඩාල නොවි අවමානට ලක් නොවි ඔබගේ පෞරුෂත්වයේ අභිමානය නිරන්තරයෙන් පවත්වා ගන්න පුළුවන් පරිසරය හදා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබගේ බාධක හංගහරු ග්‍රහයා 6 වෙනියේ තැන්පත් වෙලා ඉන්නවා. විශේෂයෙන් ඒ හරහා යම් කිසි බාධාවන් දුෂ්කරතාවයන් විශේෂයෙන් ඔබගේ සතුරු කරදර නිවේදනය කරන 6 වෙනියේ. ඉතින් මේ 6 වෙනියෙන් ඔබට සතුරු කරදර බාධක ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. නමුත් අඟහරු ග්‍රහයා මේ ස්ථානයේ තැන්පත් වෙලා ඉන්න උච්ච බලයකින් නිසා උන්ගේ මැඩ පවත්වාගෙන යන්න පුළුවන් ආශිර්වාදයත් ඒ සමගම ඔබට හිමි වෙලා තියෙන නිසා එයින් ඔබට යම් සාහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් ශනිසාස් සිකුරු සහ බුදත් 6 වෙනිදා දක්වා 6 වෙනිම තමයි තැන්පත් වෙලා ඉන්නේ. 6 වෙනිදාන් පසු 7 වෙනිදාට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් ඒ අනුව ගත්තොත් හවුලේ කරන වැඩ කටයුතු වලදී සහ ව්‍යාපාර වැඩ කටයුතු වලදී ඔබගේ ශිල්පීය දක්ෂතාවයන් උපයෝගී කරගෙන කරන්න පුළුවන්. ඔබගේ sannivedana කුසලතාවයන් උපයෝගී කරගෙන ඔබගේ වෘත්තීය දියුණුවට ව්‍යාපාර දියුණුවට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් නිර්මාණය වෙලා පවතිනවා සිංහ ලග්න හිමියන්ට. ශනි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා 6 වෙනියේ තැන්පත් වීම හරහා ඔබට යම් කිසි මට්ටමක දියවැඩියා එහෙම නැත්නම් දීර්ඝකාලීන රෝග වලින් පීඩාවක් වුණා නම් මේ කාලය තරමදුරට එය උත්සන්න කරන්න පුළුවන් හැකියාව පවතින නිසා තරමදුරට සැලකිලිමත්ව ඔබගේ ආහාර රටාව සහ ඖෂධීය පිළිවෙත් මනා ලෙස පවත්වා ගන්නේ නම් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් තියාගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. අපිට ශාන්ති කර්ම විදියට විශේෂයෙන් සැලකිලිමත් වන්න සිදුවන්නේ මෙතනදී ඔබගේ රෝග පිළිබඳ කතා කරන සෙන්සුරු ග්‍රහය 6 වෙනියේ තැන්පත් නිසා අපිට ශනි ග්‍රහයෙන් එළඹිය හැකි අපලයක් වේ නම් එයින් මිදෙන්න පුළුවන් හැකියාවක් අපිට ගන්න පුළුවන්. සෙන්සුරාදා දිනයක බෝධි වෘක්ෂයකට පුද පූජා කරලා අවසානයේ සෙන්සුරු ග්‍රහයෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් එයින් මිදෙන්න ආශිර්වාදයක් පතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව පුළුවන් නුග වෘක්ෂයකට සාත්තු කිරීම හරහා ද මේ කාර්යය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ශාන්ති කර්මයක් විදියට. ඉතින් ඒ සඳහා උදෑසන 6ත් 7ත් සෙන්සුරාදා දින උදෑසන 6ත් 7ත් අතර කාලය එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය භාවිත කරන්න පුළුවන්. ඔබ ගිතෙල් පානක් දැල්වනවා නම් බටහිර දිශාවට තිර යොමු කරලා පානක් දැල්වා රෝග පීඩා වලින් සුවපත්භාවය ළඟා කරගන්නටත් ඔබට එයින් පීඩාවක් වේ නම් එයින් ඉක්මනට මිදෙන්න පුළුවන් අවශ්‍ය ඖෂධීය වත් පිළිවෙත් ඉක්මනින් ලැබෙන්නට ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනාවකින් යුතුව ඔබගේ වැඩ කටයුතු ඉදිරියටම පවත්වා ගන්නට යන්නට. කන්‍යා ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් දින 15 තුලදී කොහොමද ජෝතිෂින් වශයෙන් සිදුවෙන සිදුවීම් පිළිබඳ අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ප්‍රශ්නයේ තැන්පත්ව ඉන්න මුල් දින 6 තුලදී 6 වෙනිදාන් පසු ඔබගේ කේන්ද්‍රයේ 6 වෙනි ස්ථානයට කන්‍යා ලග්න හිමියාගේ කුම්භ රාශියට බුධ ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් මේ 6 වෙනිදාට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ සතුරු කරදර රෝග පීඩා ගැන කතා කරන ස්ථානයේ මේ 6 වෙනිදා ඉතින් 6 වෙනිදාට ප්‍රවිෂ්ඨ වීමත් සමග ලග්නාධිපති ග්‍රහයා එතනින් සිට අපිට ඔබගේ වැඩ කටයුතු කෙරෙහි යම් කිසි සැලකිලිමත්ව වැඩ කරන්නේ නම් ඔබගේ ගැටලු සහ
අනවශ්‍ය පීඩාවන් දුෂ්කරතාවයන් මගහරවගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ ගන්නා වූ තීන්දුව తీරනවලදී තරමදුර සැලකිලිමත්ව ගන්නේ නම් අන් අය සමග සතුරු තාවයන් ඇති නොකර ගනිමින් ඔබගේ වැඩ කටයුතු ඉදිරියටම පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබට විශේෂයෙන් ඔබගේ යටතේ ඉන්න සේවකයෝ හරහා ගැටලු ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔවුන් සමග ඔබගේ ශිල්පීය දක්ෂතාවයන් සහ ඔවුන් සමග මනා ලෙස තොරතුරු හොමාරු කරගනිමින් ඔවුන් සමග නිතරම සංවේදනය කරගනිමින් ඔවුන්ගේ හිත් අමනාපකම් ඇති නොකර ගන්න මට්ටමින් කටයුතු කර ගැනීම හරහා ඒ පැමිණිය හැකි පීඩාවක් වෙනම් මේ ඇවතුම් පැවතුම් තත්ත්වය වෙනස් කරගනිමින් ඔබගේ වැඩ කටයුතු අඩාල නොවි ඉදිරියටම පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව රාහු ග්‍රහයා මේ පෞගිය අවුරුදු එකමාර තුලදී ඔබගේ නම වෙන්නේ තැන්පත් වීම හරහා යම්කිසි ආයුරකින් ඔබට වාසනාවන්ත තාවය සඳහා ඇති කරන සිදුවීම් කෙරෙහි යම් බලපෑමක් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද රාහු ග්‍රහයයි මේ ස්ථානයේ මරණකාරක ස්වභාවයක් ගෙන නිසා විශේෂයෙන් ඔබගේ ආගමිකවත් පිළිවෙත් වලට සහ ඔබගේ ධර්මතාවයන් වලට යම් ගැටලු ගේන්න පුළුවන් පැතිකඩෙන් ඒ ඔස්සේ නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ හරහාද යම් ගැටලු තියෙන නිසා අපිට පුළුවන් රාහු ග්‍රහය වෙනුවෙන් දුර්ගා මෑණියන්ට ශ්‍රී දුර්ගා මෑණියන්ට බුදු පූජා පවත්වා එයින් ශාන්තියක් බලාපොරොත්තු වෙන්න. ඊට අමතරව ඔබගේ ලග්නාධිපති 6 වෙනිදා තැන්පත් වෙන නිසා මාර්තු මාසයේ 6 වෙනිදාන් පසු එයින් පැමිණිය හැකි රෝග පීඩා වේනම් සතුරු කරදර වේනම් ඒ මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවායි ප්‍රාර්ථනා යුතුව ශ්‍රී විෂ්ණු දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම උතුරු දිශාවට ඉගිදෙල් පානක් දැල්වා වැඳුම් පිදුම් කිරීම හරහාද මේ බුධ ග්‍රහයගෙන් එළඹිය හැකි අපලයක් වේනම් මේ මිදෙන්න පුළුවන් ප්‍රාර්ථනාවෙන් යුතුව ඔබට ශාන්ති කර්ම සිදු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තුලා ලග්න හිමියන්ට මාර්තු මාසයේ මුල් දින 15 තුලදී ජ්‍යොතිෂින් වශයෙන් කෙසේද ඇසිරීම රසායන කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 4 වෙන්නේ ගත කරනවා. ඉතින් මේ 4 වෙන්නේ ගත කිරීම ඔබගේ ලග්නයේ සිට 4 වෙනි භාවය හරහා නිවේදිත වෙන කරුණු කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් 4 වෙන්නේ නිවේදනය කරනවා ඔබගේ සැපයට සුඛයට අදාළ කරන සීලුම සැප සම්පත් සහ ඒ වෙනුවෙන් ඔබ භාවිතා කරන සීලු භෞතික වස්තුන් ඒ භාවයෙන් නිවේදනය කරනවා. ඒ තවත් දුරටත් ඒ පිළිබඳ විමසුවොත් සිකුරු ග්‍රහයා 4 වෙනි භාවයට දිග්බල ස්වභාවයක් ගෙන එනවා. ඒ නිසා ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබ විසින් කරගන්නා වූ සීළු වැඩ කටයුතු වල විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් වාතාවරණයක් පවතිනවා. ඔබ නව කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබට ජීවිතයේ වෙනස් සක්කර ගැනීම සඳහා අනාගත අභිවෘද්ධිය උදෙසා යම් ගමනක් බිමනක් යන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සම්මුඛ පරීක්ෂණයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබගේ ගමන පිටත් වෙනවා නම් වැඩේ ආරම්භ කරනවා නම් විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ආර්ථිකය සහ වෘත්තීය දියුණුවක් මේ හරහා නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් ඔබගේ යෝගකාරක ශනි ග්‍රහයත් 4 වෙනිදා තැන්පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අඟහරු ග්‍රහයත් කුජ ග්‍රහයත් මේ 4 වෙනිදා තැන්පත් වීම හරහා ඒ ඉන්නේ බලවත් ස්වභාවයකින් ඒ හරහාද ශෂ නැමැති පංචමා පුරුෂ යෝගයත් රුචක කියන පංචමා පුරුෂ යෝගත් යෙදී පවතින. ඒ නිසා ඔබට ධනය බලය වර්ධනය කරගනිමින් වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තමයි විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට උදා වෙලා පවතින්නේ. අපිට ශාන්ති කර්ම පිණිස අපි විමසොත් විශේෂයෙන් කේතු ග්‍රහය දෙවෙනි තැන්පත් වීම හරහා ඔබගේ ධනයට සහ කතාවට යම් බාධාකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ සඳහා අපලයක් වේ නම් අපිට පුළුවන් කෙසෙල් බුස්සට සාත් කිරීම ගණ දෙමෙන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ශාන්ති කර්ම පිළිවෙත් වලට යොමු වීම හරහා එයින් යම් සාහනයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි කතා කරොත් විශේෂයෙන් මේ රවි ග්‍රහය 5 වෙනිදා තැන්පත් වෙලා 15 වෙනිදායින් පසු 6 වෙනිදාට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉතින් අපි මාර්තු මාසයේ 3 වෙනි සතියත් 4 වෙනි සතියේදීත් අපි එතනින් එහාට කළ යුතු ශාන්ති කර්ම පිළිබඳව මතක් කරන්නම්. කොහොම නමුත් තුලා ලග්න හිමියන්ට මුල් දින 15 තුලදී මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන තත්ත්වයක් තමයි උදා වෙන්නේ. නමුත් අර පෙර පැවති ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා පවතින විශේෂ යෝග කීපය හරහා එය හොඳ අතට හරව ගන්න පුළුවන් ධෛර්ය ශක්තිය ආශිර්වාදය පවතින නිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහයක් ගන්නවා නම් අනිවාර්යෙන් සාර්ථකත්වයේ අත් කර ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් දින 15 තුලදී ජ්‍යොතිෂ වශයෙන් හැසිරීම රටාව කොහොමද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය 3 වෙනිදා තැන්පත් වෙලා ඉන්නවා. 3 වෙනි කියන උපචය ස්ථානයක්. මේ ස්ථානෙන් ඔබගේ ක්‍රියාකාරී බලය වර්ධනය කළ දෙනවා. ඔබගේ වීර්ය ජවය ශක්තියෙන් යුතුව කරන පුළුවන් වැඩ කටයුතු සාජ දක්ෂතාවයෙන් කරන වැඩ කටයුතු සහෝදර සමග එක්ව කරන වැඩ කටයුතු මේ
හඟහරු ග්‍රහය හරහත් තුන්වැන්න හරහත් නිවේදනය කරනවා. ඉතින් ඒ අනුව බැලුවම ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ පිණිස ඔබගේ සාද දක්ෂතාවයන් වීරයෙන් ශක්තියකින් ජවයකින් යුතුව වැඩ කරන්න පුළුවන් හැකියාවක් තමයි මේ දින 15 තුළදී නිර්මාණය වෙලා පවතින්නේ. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් ඔබගේ ලග්නගතව කේතු ග්‍රහය තැන්පත්ව ඉන්න නිසා නිරන්තරයෙන් ඔබට යම් කිසි මට්ටමක වැඩ කටයුතු කෙරෙහි යම් බලපෑම් ඇති කරන්න පුළුවන්. නිතරම අත්වැරදීම් සිදු වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබගේ ගන්නා වූ තීන්දුව තීරණවලදී සැලකිලිමත් ගත යුතු වෙනවා. මන්ද අනාගතයේදී ඇති විය හැකි ගැටලු කෙරෙහි මේ ඔබ ගන්නා වූ තීන්දුව තීරණ බලපෑය ඇකි මට්ටමක පවතින නිසා රවි ග්‍රහය 4 වෙනි තැන්පත් වීම හරහා පළවෙනි දින 15 දක්වා ඒ හරහා ඒ සිටින්නේ යම් කිසි සතුරු ස්වභාවයකින්. ඒ නිසා හෘද රෝගයේ සෑදීමේ ප්‍රවණතාවයක් තියෙනවා. හෘද රෝග සෑදීමේ යම් ජානමය පසුබිමක ඔබ සිටින අයෙක් නම් විශේෂයෙන් මේ පිළිබඳ සැලකිලිමත්ව ඔබගේ කාලය ගත කර යුතුවෙනවා. ඒ රෝග ලක්ෂණ පවතිනවා නම් අනිවාර්යෙන් ඒ සඳහා අවශ්‍ය ඖෂධීය වත් පිළිවෙත් වලට ඔබ යොමු වෙන එක අනිවාර්ය අංගයක් බවට මේ මාසයේ මුල් දින 15 තුළදී ඒට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙලා තියෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අපිට ශාන්ති කර්ම විදියට විශේෂයෙන් සැලකුම්ලත් වුණොත් මේ රවි ග්‍රහයෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් මේ සඳහා අපිට පුළුවන් නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වා රවි ග්‍රහයෙන් එළඹිය හැකි අපලයක් වේ නම් ඒට සහනයක් ශාන්තියක් උදා කරත්වා යන ප්‍රාර්ථනාවෙන් යුතුව පහන දල්වන්න. ඒ සඳහා අපිට ශිව දෙවියන් දෙවතාවුන් වශයෙන් වන්දනාමාන කිරීම හරහා ඒ ශානය අපි බලාපොරොත්තු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා අපිට පුළුවන් ඉරිදා දිනයක මුල් වෘක්ෂයකට සාතු කිරීම හරහාද මෙම රවි ග්‍රහයෙන් පැමිණිය හැකි අපලයෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් කරන්නට. ධනු ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් දින 15 තුළදී ජෝතිෂ වශයෙන් මොනවාද සිදුවන්නේ කියන එක අපි විමසුත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලා ඉන්න ඔබගේ ලග්නේ 3 වෙන්නේ. ඒ නිසා ඔබගේ ලග්නාධිපති මරණකාරක ස්වභාවයෙන් ඉන්න නිසා යම් මට්ටමින් දුෂ්කරතා ගැටලු මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සති දෙක තුලදීත් ඔය වෙනි තත්ත්වයක් වළංගුතාවයක් තියෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් මේ ප්‍රධාන වශයෙන් අවශ්‍යතාවයක් වෙනවා. ඊට අමතරව ගත්තොත් රවි ග්‍රහය තැන්පත්ව ඉන්න මුල් දින 15 තුළදී 3 වෙන්නේ. ඒ නිසා ඔබට ඔබගේ වැඩ කටයුතු වීරයෙන් ජවයෙන් යුතුව කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ දක්ෂතාවයන් ඔබගේ ශක්තිය උපයෝගී කරගෙන ඔබගේ sannivedana කුසලතාවයන් සහජ දක්ෂතාවයන් මුසු කරගෙන එයින් දියුණුවක් අපේක්ෂාවෙන් කරන වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා ඔබට ධනය බලය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් මුල් දින 15 තුළදී නිර්මාණය වෙලා පවතිනවා. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ගේ බාධක ග්‍රහය විතර බුධ ග්‍රහය දෙවැන්නේ තැන්පත්ව ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් ඔබ ධනය සම්බන්ධ යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් මුල් දින 6 තුළදී. 6 වෙනිදාන් පසු ඒ 3 වෙනිදාට ප්‍රවිෂ්ඨ වීමත් සමග බුධ ග්‍රහය ඔබගේ වීරයෙන් ජවයෙන් කරපු වැඩ කටයුතු වලට එම බාධක තත්ත්වයන් උදා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සමහරක් වෙලට ඔය වැරදි උපදේශයන් ලැබීම එහෙම නැත්නම් වැරදි මිතුරන් ඇසුරු කිරීම වැනි තත්ත්වයන් හරහා යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් පවතින නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් යම් ඇතිවිය හැකි අනර්ථකාරී සිදුවීම් වලින් මිදිලා නිදාසේ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. මේ සඳහා අපි විශේෂයෙන් කළ යුතු ශාන්ති කර්ම කියන එකම අපි මොනවාද විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය මරණකාරක ස්ථානයේ තැන්පත්ව ඉන්න නිසා අපිට පුළුවන් බෝධි වෘක්ෂයකට බෝධි පූජා වැනි පුද පූජා වලට සම්බන්ධ වීම හරහා ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ඊසාන දිශාවට ගිතෙල් පානක් දැල්වලා ගුරු ග්‍රහයෙන් පැවතින යම් අපලකාරී තත්ත්වයක් වෙනනම් ඒ මිදෙන්න පුළුවන් ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනාවෙන් යුතුව පුද පූජා පවත්වන්නට. මකර ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් දින 15 තුල ජ්‍යොතිෂ වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳ විග්‍රහයකට ගියොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය පහුගිය අවුරුදු දෙක පුරාවටම විශේෂයෙන් ලග්නගතව තැන්පත් වී හිටියා. බලවත් ඒ හරහා ශෂ නැමැති පංචමහා පුරුෂ යෝගයේ ඔබට බලපෑවා. ඒ විතරක් නෙමෙයි හංගහරු ග්‍රහයත් මේ අවස්ථාව වෙනකොට ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව උච්ච බලයෙන් තැන්පත්ව සිටිනවා. ඉතින් ඒ හරහා ඔබට රුචක නැමැති පංචමහා පුරුෂ යෝගයේ බලපෑමක්
ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඔබට ඊටාම වෙනදාට වඩා විශේෂ ශක්තියකින් ජවයකින් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තරමක් දුරට දැඩිව කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබ වෙනදාට වඩා ක්‍රියාශීලී පුද්ගලෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් සුදුසු කාලයක් විදිහට තමයි මේ දින 15වත් අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. විශේෂයෙන් සිකුරු ග්‍රහයා මේ අවස්ථාවේදී ලග්නගතව තැන්පත් වීම හරහා ඔබට අලංකාරවත් අන්දමින් වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මකර ලග්න හිමියන්ට මේ අවස්ථාවේදී විශේෂයෙන් ඔබගේ බුධ ග්‍රහයා දිග්බලව ස්වභාවයකින් ඉන්න 6 වෙනිදා දක්වා. ඉතින් 6 වෙනිදා දක්වා ලග්නගතව ගත කරන කාලය තුල උතුරු දිශාව බලා ඔබ කරන්නා වූ වැඩ කටයුතු වල විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මකර ලග්න හිමියන්ට. 6 වෙනිදාන් පසු බුධ ග්‍රහයා දෙවැන්නට ප්‍රවිෂ්ඨ වෙන නිසා ඔබ විශේෂයෙන් ඔබ ධනය උපයන මාර්ගයන් වර්ධනය කරගන්න පුළුවන් ශිල්පීය දක්ෂතාවයන් සහ විවිධ උපක්‍රමශීලීව ක්‍රියා මාර්ග වලට යොමු වෙන්න පුළුවන් හැකියාවකුත් පවතිනවා බුධ ග්‍රහයා දෙවැන්නට ප්‍රවිෂ්ඨ වීමත් සමග. ඉතින් එහෙම බැලුවොත් අපිට විශේෂයෙන් ඔබගේ යෝගකාරක සිකුරු ග්‍රහයාත් ලග්නගතව ඉන්න නිසා විශේෂ දියුණුවක් ධනය බලය සුඛය වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ දින 15 තුලදීත් මකර ලග්න හිමියන්ට උදා කරලා දීලා තියෙන්නේ. ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ලග්නගතව පැවතුනත් ඒ සදා ඔබට විශේෂ යෝගයක් උදා කරත් පොදුවේ අපි ගත්තොත් ලග්නය තුල සෙන්සුර් ග්‍රහයා ගත කරන කාලය තුල යම් කිසි මට්ටමකට ඔබ පෙර භවයන්හි කළ අකුසල ක්‍රියාබලය ඉස්මතු කරලා දෙන්න පුළුවන් හැකියාවක් සෙන්සුර් ග්‍රහයාගේ නෛසර්ගික ගුණයක් තියෙනවා. ඒ නිසා අපි දන්නවා ලග්නයේ රාශික තත්ත්වයක් තමයි ඔබ මේ කාලය තුල ගෙවන්නේ. ඉතින් මේ ලග්නයේ රාශිකෙන් ගෙවන්න පුළුවන් අපිට සෙන්සුරාදා දිනවල නුගවෘෂ්ඨකට සාතු සප්පායන් කිරීම සහ ශ්‍රී විෂ්ණු දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම එහෙම නැත්නම් බෝධි පූජා වැනි පුද පූජාවල පවත්වා බටහිර දිශාවට ගිතෙල් පානක් දැල්වා සෙන්සුරු ගායකින් පැමිණියා කියාපලයක් වෙනනම් එයි මෙදෙන්න පුළුවන් ආශිර්වාද පතන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් සෙන්සුරාදා දිනවල කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබතක් හදලා කිරිබත් ගුලි 8ක් වුන්ට දාන සඳහා පිළිගන්වන්නට පුළුවන්. එහෙම නැත්නම් දුගී මගී යාචක අංග විකල ආබාධිත අයට දානමාන සහ වුන්ට අවශ්‍ය විශේෂ ඇඳුම් පැළඳුම් දානමාන වශයෙන් පිළිගැන්වීම මේ සඳහා විශේෂ ඇවතුම් පැතුම් සහ ක්‍රියාමාර්ග විදියට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් දින 15 තුල කෙසේද ජ්‍යොතිෂ වශයෙන් සිදුවන සිදුවීම් පිළිබඳ විමසොත් විශේෂයෙන් ඔබගේ ලග්නගතව මේ වන විටත් ගුරු ග්‍රහයා තැන්පත්ව ඉන්නවා. ඊට අමතරව රවි ග්‍රහයා 15 වෙනිදා දක්වා ලග්නගතව ඉන්නවා. ඉතින් මේ පිළිබඳව අපි විමසොත් විශේෂයෙන් ගුරු ග්‍රහයා ලග්නගතව තැන්පත් වීම හරහා ගුරු ග්‍රහයාගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඊශාන දිශාව මුල් කරගෙන ඔබගේ වෘත්තීය කටයුතු නව ආරම්භයන් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඔබ යන්නා වූ සුබ ගමන් බිමන් සඳහා ඊශාන දිශාව මුල් කරගෙන වැඩ කටයුතු කරනවා නම් ඒ විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. 6 වෙනිදායින් පසු බුධ ග්‍රහයාත් ලග්නයට ප්‍රවිෂ්ඨ වීම සමග උතුරු දිශාවත් බලවත් ස්වභාවයකට ඇති වෙනවා. ඉතින් මේ උතුරු ඊශාන යන දිශාවන් දෙකම ඔබට උපයෝගී කරගන්න පුළුවන් ඔබගේ වැඩ කටයුතු සහ ආර්ථික දියුණුව පිණිස ඔබගේ වෘත්තීය දියුණුව පිණිස කරනා වූ වැඩ කටයුතු වලදී. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් ඔබගේ යෝගකාරක සිකුරු ග්‍රහයා 12 වෙනිදා තැන්පත්ව ඉන්නවා. ඒ නිසා යම් කිසි මට්ටමකට ඔබට විදේශගත වෙන්නට අපේක්ෂාවෙන් ඉන්න අයෙක් නම් ඒ සඳහා විශේෂ උදව් උපකාර සහ විශේෂ ආශිර්වාදයන් නිර්මාණය කරලා දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ පීටිමත් සමග විමසීමේදී විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 12 වෙනිදා තැන්පත් වෙලා ඉන්නවා. ඒ හරහා ලග්න ඒ රාශියක මුල් අවධිය ලෙස සලකන්න පුළුවන්. කෙසේ නමුත් ලග්නාධිපති 12 වෙනිදා තැන්පත් වීම හරහා යම් යම් මට්ටමක ඔබ ගන්නා වූ තීන්දුව తీරන වලදී ධර්මදුර සැකීමත්ව ගත යුතු වෙනවා. ඔබගේ ෂයවීම වැයවීම අධික වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරන්න පුළුවන්, පෝෂණය දුර්වල කරන්න පුළුවන් පරිසරයකුත් තියෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි විශේෂයෙන් ශාන්ති කර්ම වලට යොමු වුණොත් සෙන්සුරු ග්‍රහයා වෙනුවෙන් අපි කරන ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වෙනුවෙන් කරන ශාන්ති කර්ම වලට යොමු වීම වඩා ප්‍රශස්ත වෙනවා. සෙන්සුරාදා දිනයක නුගවෘෂ්ඨයකට සාතු සප්පායන් කිරීම, ඒ සඳහා බුදු පූජා කිරීම, අපිට පුළුවන් ඒ සඳහා අපිට විශේෂයෙන් පහන් දැල්වීම සඳහා උදෑසන 6ත් අතර කාලය, රාත්‍රී 8ත් 9ත් අතර කාලය භාවිතා කරන්න. බටහිර දිශාවට තිරය යොමු කරලා ගිතෙල් පානක් දැල්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ වඩා හොඳයි. නිල් පාට මල් ටික පූජා කරන්න, නිල් කොඩි ටික පූජා කරන්න. එහෙම නැත්නම් දුගී
මගේ යාචකයන්ට ආබාධිත අයට අංග විකල අයට දානමාන පිළිගැන්වීම වැනි කාර්යයන් වල යෙදීම හරහාද සෙනසුරු ගායකගේ පැමිණෙන අපලයෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ සදා දෙවි දේවතාවුන් විදිහට ශ්‍රී විෂ්ණු දෙවියන් වන්දනාමාන කිරීම වඩා ප්‍රශස්ත ලෙස සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මීන ලග්නයෙන් උපන් ඔබට මාර්තු මාසයේ මුල් දින 15 කෙසේද යන විමසුවොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය 12 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් මේ හරහා ඔබට ඔබගේ ගන්නා වූ තීන්දුව తీරන වලදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය තුළදී යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා ඔබ ගන්නා වූ තීන්දුව తీරන විසිලිවත්ව ගත යුතු වෙනවා. ඔබගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු වෙනවා. යම් සෞඛ්‍ය වශයෙන් පිරිහෙන ලක්ෂණ මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපි විශේෂ ශාන්ති කර්ම අවසානයේ විමසමු. විශේෂයෙන් ඔබගේ බාධක ග්‍රහය 11 වෙනි තැන්පත්ව ඉන්නවා මුල් දින 6 තුලදී 6 වෙනිදෙන් පසු 12 වෙනිදට පැමිණෙනවා. ඉතින් මේ හරහා ඔබගේ විවේකයට ඔබගේ සූපත් වීමට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතු කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් අඟහරු ග්‍රහයත් සෙනසුරු ග්‍රහයත් 11 වෙනි බලවත් තැන්පත්ව ඉන්න නිසා ඔබගේ ආදායම් හීලනම් වන්නට කරන්න පුළුවන් ක්‍රියාමාර්ග වලට ඔබට විශේෂ ක්‍රියාශීලීව දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා නව ආදායම් උපයන්න පුළුවන් හැකියාවක් තියෙයි. ධනයේ බලය වර්ධනය කර පුළුවන් හැකියාවක් තියෙයි. විශේෂයෙන් මේවා ඔබ තනියෙන් ගන්නා උත්සාහයන් වෙන්න පුළුවන්. තනියෙන් ඔබ නැගිටින්න ගන්නා උත්සාහයන් මේ 11 වෙනි භාවය හරහා නිවේදනය කරන නිසා ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂ ධෛර්යයක් ශක්තියක් මේ හරහා ඔබට පවතින කාලයක් ලෙස මේ දින 15ත් අපිට සලකන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අපි එම විශේෂයෙන් විමසුවොත් සූර්යා 12 වෙනි 15 වෙනිදා දක්වා ගත කරනවා. ඒ හරහා සූර්යාගේ ස්වභාවය, ඒ කියන්නේ රවි ග්‍රහයට අයත් ස්වභාවයන් ධර්ම දුරට ආයාපත් අතර හරවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ස්ථානයේ රවි ග්‍රහයට තරම් සුදුසු ස්ථානයක් නෙමෙයි. ඉතින් විශේෂයෙන් ඔබ හෘද රෝගියෙක් නම් ඒ පිළිබඳ සැලකිලිමත් වෙති වෙනවා. ඒ සඳහා අවශ්‍ය බේත් හේත් වලට යොමු වෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඒ රෝග ලක්ෂණ වල යම් රෝග ලක්ෂණ මතු කරලා තියෙනවා නම් ඒ සඳහාද කලින් පූර්ව සූදානමකට අවශ්‍ය පරීක්ෂණ සඳහා යොමු වෙනවා නම් වඩා හොඳයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යම් කිසි මට්ටමක දුර්වල කරන්න පුළුවන් ප්‍රතිකඩයක් මේ හොස්සේද පවතින නිසා. ඉතින් අපිට පුළුවන් මේ අවස්ථාවේදී ඔබගේ ලග්නාධිපති ග්‍රහය 12 වෙනි තැන්පත් වීම නිසා මම පෙරදිත් මතක් කරා බෝධි පූජා වලට යොමු වෙන්න පුළුවන්. බෝධි පූජා වලට යොමු වෙලා ගුරු ග්‍රහයෙන් පැමිණියගේ අපලයක් තියෙනවා නම් ඒ මිදෙන්න පුළුවන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම එසේ නැත්නම් ඊසාන දිශාවට ගිතෙල් පානක් දල්වා ගුරු ග්‍රහයෙන් පැමිණෙන අපලයක් වේ නම් ඒ මිදෙන්න පුළුවන් ආශිර්වාදේ පතන්න පුළුවන්. ඒ සඳහා පුළුවන් ඔබට කාපාට කොඩි වෙලා පූජා කරන්න. කාපාට මල් ටිකක් පූජා කරලා මේ ආශිර්වාදේ පතන්න පුළුවන් හැකියාව තියෙනවා. ගිතෙල් පාන දල්වන අතරතුර අපිට පුළුවන් ශ්‍රී විෂ්ණු දෙවියන්ට හෝ ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම හරහා හෝ අවශ්‍ය පුණ්‍යානුමෝදනාවක් හරහා හෝ මෙතනදී ඒ ආශිර්වාදයක් පතන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඊට අමතරව රවි ග්‍රහයාගේද කාරකත්ව ගුණ නැසන ස්වභාවයක් මේ 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් එක්ක තිබුණා. ඉතින් ඒ හරහාද අපිට පුළුවන් ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම හරහා දේවතාව විදියට ශිව දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම හරහා ඊට අවශ්‍ය ශාන්ති කර්ම ශාන්තිය උදා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් ඉඹුල් වෘක්ෂයකට සාත්තු කිරීම සහ නැගෙනහිර දිශාවට ගිතෙල් පානක් දැල්වලා ආශිර්වාද පතන්න පුළුවන් වැනි වත් පිළිවෙත් වලට යොමු වීමත් ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග විදියට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි අපි බැලුවේ මාර්තු මාසයේ මුල් දින 15 තුල එනම් මුල් සති දෙක තුලදී ජ්‍යොතිෂ වශයෙන් ඔබගේ ලග්න වලට කෙසේද කියන එක. ඉතින් අපි ඒ ආදාළ ශාන්ති කර්ම ඒ ලග්නෙන් ඉදිරිපත් කරා. ඉතින් මේ ශාන්ති කර්ම වලට යොමු වෙමින් ඔබගේ ජීවිතය සහ ඔබගේ වැඩ කටයුතු බාධාවක් නැතුව අඩාල නොකර ගනිමින් ඉදිරියට යන්න ඔබට ජය සතුට සම්පත පාතනින් යුතුවත් ඉදිරි සතිය පිළිබඳ නැවතත් ඔබ දසත ප්‍රොඩක්ෂන් YouTube channel එකේ ඔස්සේ සම්බන්ධ වෙන අපේක්ෂාවෙන් යුතුව මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.